sodium carbonate Na2CO3.10H2O මේකේ සම්පූර්ණ ස්කන්ධය ගන්නවා. සෝඩියම් 2යි කියන්නේ 23 2යි කාබන් 12යි 16 වරක් 3යි. හරි. මෙතන ධන ජලාණුව කියන්නේ 18යි වගේ 10යි. මෙතන එකතු කරාට පස්සේ ඔයගොල්ලන්ට ගයක් ගන්න පුළුවන්. ගයක් ගන්න පුළුවන් 106යි මෙතන 180යි. මුළු ස්කන්ධය එකතු කරාට පස්සේ ගන්න පුළුවන් 286යි. 286යි. මේ අණු සම්පූර්ණ ස්කන්ධය 286යි. එතකොට 286යි සම්පූර්ණ ස්කන්ධය. මේකෙන් ජලය ස්කන්ධය ගත්තොත් ජලයේ ස්කන්ධය 180යි. ප්‍රතිශතය 100යි. උත්තරේ සුළු කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. උත්තරේ සුළු කරලා ගන්න පුළුවන්. උත්තරේ සුළු කරාට පස්සේ එනවා 62.9 කියලා. හරි. 62.9 කියලා. හරි. අඩුපාඩු දාගන්න. හරි. තමයි ඊළඟ මාතෘකාව අපි ඊළඟ කොටසට. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස වර්ගය 4. මාතෘකාව අණුක සූත්‍ර අනුභවික සූත්‍ර. අණුක සූත්‍ර ආනුභවික සූත්‍ර. අණුක සූත්‍ර ආනුභවික සූත්‍ර. හරි. මේ අපි ගමු ව්‍යුහ සූත්‍රය අණුක සූත්‍රය ආනුභවික සූත්‍රය. හරි. පළවෙනි එක ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. එතකොට ඇසිටික් අම්ලයේ සූත්‍රය ගත්තොත් මේ විදිහයි. ඇසිටික් අම්ලයේ සූත්‍රය. ඇසිටික් අම්ලය CHH මේ අතර තියෙන ව්‍යුහ සූත්‍රය. එතකොට ඇසිටික් අම්ලයේ ව්‍යුහ සූත්‍රය කියලා කියන්නේ ව්‍යුහ සූත්‍රය කියලා කියන අදහස වෙන්නේ පරමාණු අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන විදිය නිරූපණය කිරීම. පරමාණු අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන විදිය නිරූපණය කිරීම තමයි ව්‍යුහ සූත්‍රය කරන්නේ. එතකොට අණුක සූත්‍රය කියලා කියන්නේ මේ සංයුගයේ තියෙන පරමාණු සංඛ්‍යාව. එතකොට අපි යනවා C2H4O2. මේක තමයි මේ අණුක සූත්‍රය කියන්නේ. මේ සංයෝගයේ තියෙන පරමාණු වල එකතුව. පරමාණු සංඛ්‍යාව. ආනුභවික සූත්‍රය කියලා කියන්නේ පරමාණු වල සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. එතකොට අපිට ලියන්න පුළුවන් ආනුභවික සූත්‍රය CH2O. හරි. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්.
peroxide. Hydrogen peroxide. Hydrogen peroxide වල තමයි H2O2 කියලා කියන්නේ. H2O2. H2O2 වල ව්‍යුහය ඔයාලා කලින් දන්නවා. මේක තමයි ව්‍යුහය. මෙයාගේ අණුක සූත්‍රය ගත්තොත් H2O2. එහෙනම් මෙයාගේ ආණුභාවික සූත්‍රය. මෙයාගේ සරලම අනුපාතය HO. HO. හරි. ඊළඟට ජලයේ ව්‍යුහය ගත්තොත් වේග සූත්‍රය මේ විදිහයි. අණුක සූත්‍රය H2O, ආණුභාවික සූත්‍රය ඒකත් H2O. එතකොට ව්‍යුහ සූත්‍රය කියලා කියන්නේ පරමාණු අවකාශයේ ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය. අණුක සූත්‍රය කියලා කියන්නේ හරි සංයෝගයක තියෙන පරමාණු සංඛ්‍යාව හරියටම නියම වශයෙන් පරමාණු සංඛ්‍යාව නියම වශයෙන් ඉදිරිපත් කරන අණුක සූත්‍රය කියලා කියනවා. ආණුභාවික සූත්‍රය කියලා කියන්නේ පරමාණු වල තියෙන පරමාණු සංඛ්‍යාව සරල පූර්ණ අනුපාතයකට නිරූපණය කරනවා. හරි අවශ්‍යවට ලියගන්න. පැහැදිලිව පේනවද ළමයි? නැත්නම් මොකක් හරි ගැටලුවක් තියෙනවද? හරි. තව දැනගන්න ඕන කාරණයක්. එහෙමයි. අපිට අණුක සූත්‍රය ගන්න පුළුවන්. අණුක සූත්‍රය සමානයි ආණුභාවික සූත්‍රය වැඩි කිරීම n. n කියන්නේ පූර්ණ සංඛ්‍යාව. හරි. අපිට 1 2 3 වගේ පූර්ණ සංඛ්‍යාව. අණුක සූත්‍රය ආණුභාවික සූත්‍රය කියන එක පැහැදිලි වුණේ නැත්නම් අපිට තව පැහැදිලි කරන්න මෙහෙම. ඊටම උදාහරණයක් ග්ලූකෝස්. ග්ලූකෝස් කියපු ගමන් ඔබට මතක් වෙන සූත්‍රය මොකද්ද? C6H12O6. එතකොට C6H12O6 කියන්නේ මෙයාගේ අණුක සූත්‍රය. මෙයාගේ ආණුභාවික සූත්‍රය කියලා කියන්නේ කිව්වොත් එයාගේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය වෙන්නේ කාබන් හයිඩ්‍රජන් දෙකට ඔක්සිජන් එකයි. يعني මේක අපිට 6න් බෙදුවා සමානයි. එතකොට මේ තමයි මෙයාගේ ආණුභාවික සූත්‍රය CH2O. ආණුභාවික සූත්‍රය 6න් වැඩි කරොත් තමයි ग्लूकोज वल C6H12O6 ලැබෙන්නේ. එහෙනම් මෙයාගේ n කියන්නේ කීයද? n සමානයි 6. n සමානයි 6.
තාම බෝඩ් එක පැහැදිලි නැද්ද? බෝඩ් එක පැහැදිලි නැද්ද? ලියලා ගන්න පස්සේ ලියන්න. එනම් කාබනික සංයෝගයක එනම් කාබනික සංයෝගයක එනම් කාබනික සංයෝගයක එනම් කාබනික සංයෝගයක කාබන් 40යි කාබන් 40යි කාබන් 40යි हाइड्रोजन 6.67යි हाइड्रोजन 6.67යි හා ऑक्सीजन පමණක් පවතී හා ऑक्सीजन පමණක් පවතී පළවෙනි කොටස ऑक्सीजन ප්‍රතිශතය සංයෝගී ऑक्सीजन ප්‍රතිශතය සංයෝගී ऑक्सीजन प्रतिशत है संयोग ऑक्सीजन प्रतिशत है ඊළඟ කොටස ආණුභාවික සූත්‍රය ආණුභාවික සූත්‍රය ආණුභාවික සූත්‍රය ඊළඟ කොටස මෞලික ස්කන්ධය 60 ග්‍රෑම් මවුලයට නම් 60 ग्राम मौलेट नाम 60 ग्राम मौलेट नाम अणुक सूत्रය अणुक सूत्रය अणुक सूत्रය වරන් ලියා ගන්න हाइड्रोजन समान 1යි कार्बन समान 12යි ऑक्सीजन समान 16යි ऑक्सीजन समान 16යි හරි දැන් පැහැදිලි වань ළමයි බෝඩ් එක දැන් පැහැදිලි කරන්න ගන්න කියනවා සංයෝග තියෙන්නේ A කියන කාබනික සංයෝගයේ ඉන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ප්‍රතිශතයක් විතර දීලා තියෙනවා කාබන් කියන්නේ 40යි හයිඩ්‍රජන් කියන්නේ 6.67යි ऑक्सीजन කියන්නේ දීලා නැහැ. එහෙනම් ऑक्सीजन के प्रतिशतය කොහොමද හොයන්නේ? පළවෙනි කොටස O ප්‍රතිශතය. ඔයගොල්ලෝ දන්නවා මේ ඕලෙවල් කාලේ ගණන් වලදී ප්‍රතිශතයක් විතර කරනවා. මේ ඔක්කොගේම එකතුව 100ට සමානයි. එහෙනම් මෙයාගේ දන්නවා මෙයාගේ දන්නේ නැහැ. මෙයාගේ හොයන්න නම් මොකද කරන්නේ? ऑक्सीजन ප්‍රතිශතය මේ දෙන්න එකතු කරලා කියන්නේ 40 දන්න 6.67 එකතු කරලා 100 අඩු කරනවා 100 ඍණ 40 දන්න 6.67 මෙතනින් අපට උත්තරය ගන්න පුළුවන් මේකේ ඔක්සිජන් ප්‍රතිශතය හරි 53.3
3යි 3යි කියලා. හරි ඊළඟ වෙනවා ළමයි අපි ආනුභාවික සූත්‍රය ගන්නවා. ආනුභාවික සූත්‍රය. ඔයගොල්ලෝ දැන් කොහරි පැහැදිලි නැති තැන තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් මම කායිත් උනා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඔක්සිජන් ප්‍රතිශතය මොකද කියන්නේ 53.3. හරි. ඊළඟට අපි ආනුභාවික සූත්‍රය හොයන්න. ආනුභාවික සූත්‍රය. හරි. ඔය මේ වලිය ගන්නවා. ඔන්න कार्बन ऑक्सीजन हाइड्रोजन वही स्कंद अनुपात स्कंद अनुपात गत्तොත් कार्बन කියන්නේ 40යි ऑक्सीजन 53.3යි हाइड्रोजन इसला भी क्यों हाइड्रोजन 6.67 6.67 මේ අපි යුවි ස්කන්ධ අනුපාත. හරි. මේක අපි මවුල අනුපාත කරන්න යනවා. මවුල අනුපාත ගන්න නම් 40 බෙදීම ස්කන්ධයක් මවුල කරන්න එපා. අන්න n සමානයි සිම්පල් n බෙදීම කැපිටල් n. මවුල ගන්න අපි ගන්න මොකද ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදලා. මෞලික ස්කන්ධය. එතකොට 12 කියන්නේ කාබන්ගේ මෞලික ස්කන්ධය. එතකොට ඔක්සිජන්ගේ ස්කන්ධය 53.3යි. මෙයාගේ මෞලික ස්කන්ධය වෙන්නේ 16. අපි 16න් බෙදනවා. හයිඩ්‍රජන්ගේ ස්කන්ධය හයිඩ්‍රජන් 6.7යි. මේක අපි හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධයකින් බෙදනවා. හරි. මේක බෙදුවට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් උත්තරයක් 3.3යි. මේක සුළු කරලා බලන්න ඕගොල්ලෝ. මේක සුළු කරලා වෙනවා 6.67යි. මේක සුළු කරලා පස්සේ 6.67යි. 6.67යි. ඊළඟ පියවර තමයි සරල කිරීම. එතකොට සරල කරන්න කොහොමද? සරල කරන්න නම් මේ තියෙන සංඛ්‍යාවලින් කුඩාම එකකින් බෙදනවා. කුඩාම එක. එතකොට මේක ගත්තොත් ඒක කුඩාම එක මේකෙන් බෙදුවොත් එහෙම අපි දෙකම බෙදමු 3.3. මේක බෙදනවා 3.3. හරි. sorry. හරි. මේකේ උත්තරේ 3.3. මේක 6.67. එතකොට මේක බෙදනවා 3.3. හරි දැන් හරි. කරමු මේක 1යි මේක 1යි මේක 2. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් කීයද? කාබන් එකකට ඔක්සිජන් 1යි හයිඩ්‍රජන් 2යි. මේක තමයි මෙයාගේ අනුපාතය. එහෙනම් අනුපාතය නම් මේක සරලම අනුපාතය. සරලම අනුපාතය කියලා කියන්නේ මේකට අපි කියනවා ආනුභාවික සූත්‍රය. මේවා ලියන්න පුළුවන් C එකට හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. මේක තමයි ආනුභාවික සූත්‍රය. වෙන්නේ. ආනුභාවික සූත්‍රය. මම කලින් සමීකරණයක් ඉගෙනුවා. මොකද සමීකරණය අණුක සූත්‍රය සමානයි ආනුභාවික සූත්‍රය වැඩි කිරීම n කියලා පූර්ණ සංඛ්‍යාවක්. තුන්වෙනි කොටසේ මේ ගාණි දුන්නා මෞලික ස්කන්ධය 60යි කියලා. 60යි මෞලික ස්කන්ධය 60යි ග්‍රෑම් මෞලයට. ඒ කියන්නේ මේක මොකද කියන්නේ? මෞලික ස්කන්ධය ග්‍රෑම් 60යි කියලා කියනවා. ග්‍රෑම් 60යි. කියන්නේ මේ 90ක බර මෞලික බර ග්‍රෑම් 60යි කියලා කියනවා.
අපි යන්න කොටසට. එතකොට මේක ස්කන්ධය කියනවා 60යි කියලා. ස්කන්ධය 60යි. ස්කන්ධය 60යි. මෙයාගේ ආනුභාවික සූත්‍රය කාබන් එකට හයිඩ්‍රජන් දෙකට ඔක්සිජන් එකයි. අපි මෙහෙම ලියගමු. කාබන් වල ස්කන්ධය 12යි. 12 වරක් එකයි. ධන හයිඩ්‍රජන් එක් වරක් දෙකයි. ධන ඔක්සිජන් 16 වරක් එකයි. මේක වැඩි කිරීමෙන් තමයි 60ට සමාන වෙන්නේ. එතකොට මේ ගත්තත් ඔයගොල්ලන්ට 60 සමානයි 12 ධන 2 ධන 16 එකතුව ගන්න වලට 30යි n කියලා සමානයි 60යි. එහෙනම් අපිට ගන්න පුළුවන් n වලට උත්තරේ කීයද? n සමානයි 2යි. n සමානයි 2යි. n සමානයි 2යි නම් n සමානයි 2යි නම් හරි. n සමානයි 2යි නම් මෙයාගේ අනුක සූත්‍රය මේ සමීකරණයට ආදේශ කරලා ගන්න පුළුවන්. එහෙනම් අනුක සූත්‍රය ආනුභාවික සූත්‍රය කියලා කියන්නේ C1ට H2ට O1යි. එහෙනම් ඒකෙන් කියන්නේ 2යි. දෙකකින් වැඩි වුණා අනුක සූත්‍රය C2H4O2. හරි C2H4O2 තමයි මේකේ අනුක සූත්‍රය වෙන්නේ. මේ ගාන පැහැදිලි නැත්නම් කියන්න මම තව මේ જાතියම ගානක් දෙනවා. හරි ඊළඟ ගාන මේ જાතියම ගානක්. ඒක උඩ තනින් හදන්න try කරන්න. පැහැදිලි නැත්නම් කියන මම ඒක ඊළඟ හදන ගාන තව පොඩ්ඩක් හොඳට පැහැදිලි කරලා කියා දෙනවා. හරි ඊළඟ ගාන ලියන්න. ඊළඟ ගාන ලියා ගන්න. ඊළඟ ගානට අපි ඊළඟ ගාන බීනම් කාබනික සංයෝගයක බීනම් කාබනික සංයෝගයක කාබන් 60.8යි කාබන් 60.8යි හයිඩ්‍රජන් 3.8යි හා නයිට්‍රජන් පමණක් පවතී. පළවෙනි කොටස සංයෝගයේ මෞලික ස්කන්ධ 170ක් පමණ වේ. ගානටම සංයෝගයේ මෞලික ස්කන්ධ 170ක් පමණ වේ. පමණ කියන එකත් පමණ වේ. පළවෙනි කොටස ආනුභාවික සූත්‍රය. පළවෙනි කොටස ආනුභාවික සූත්‍රය. දෙවෙනි කොටස අනුක සූත්‍රය. හරි
ඊට හරි වෙගෙන් ගන්න හදාගන්න. හරි අපි ගන්න සාකච්ඡා කරන්න පළවෙනි කොටස දෙහන්නේ අනුක සූත්‍රය. අනුක සූත්‍රය හොයාගන්න කලින් දෙයක් හොයාගන්න ඕන. B කියන කාබනික සංයෝගයේ තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි නයිට්‍රජනුයි විතරයි. එහෙනම් කාබන් ප්‍රතිශතය දන්නවා, හයිඩ්‍රජන් ප්‍රතිශතය දන්නවා, නයිට්‍රජන් ප්‍රතිශතය අපි දන්නේ නැහැ. එහෙනම් මුලින්ම කරගන්නවා නයිට්‍රජන් ප්‍රතිශතය හොයාගන්න එක. නම් නයිට්‍රජන් ප්‍රතිශතය ගන්නේ කොහොමද? B වල ඉන්නේ මේ තුන් දෙනා විතරයි. ඒ නිසා මේ තුන් දෙනාගේම එකතුව තමයි 100. මේ දෙන දන්නවා මම තමයි හොයන්න ඕන. දැන් අපි 100න් අඩු කරනවා මොකද 60.8 ධන 3.8 අඩු කරලා පස්සේ ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. මේකේ උත්තරයක් ගන්න පුළුවන් මෙහෙම 35.4 කියලා ගන්න පුළුවන්. 35.4 කියලා ගන්න. 35.4යි. ඊට පස්සේ අපි කලින් විදිහටම යමු මෙයාගේ ආනුභවික සූත්‍රය හොයන්න. ආනුභවික සූත්‍රය හොයන්න. ඒකට කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. පළවෙනි ස්ටෙප් එක තමයි පළවෙනි පියවර තමයි ස්කන්ධ අනුපාත. ස්කන්ධ අනුපාත. කාබන් වල 60.8යි, හයිඩ්‍රජන් 3.8යි, නයිට්‍රජන් 35.4. ඊළඟට යන්නේ මෞල අනුපාත වලට. මෞල අනුපාත ගන්නේ කොහොමද? මෞලික ස්කන්ධයෙන් බෙදනවා. 60.8 බෙදීම 12, 3.8 බෙදීම 1, 35.4 බෙදීම නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය ගත්තොත් 14යි. මේක බෙදුවට පස්සේ උත්තර ටික ගන්න පුළුවන් මෙහෙම. මේකේ 5.06යි ඊළඟ එක 3.8යි ඊළඟ එක 2.52යි ඊළඟ පියවර තමයි සරල කිරීම. සරල කරන්නේ මෙහෙමයි. මම කිව්වා ඉස්සලා මෙතන තියෙන තුනෙන් පොඩි මේකෙන් බෙදනවා. උඩාම් සංඛ්‍යාවෙන්. උඩාම් සංඛ්‍යාවෙන් බෙදුවාම 2.52 එතකොට මේක ලැබෙනවා අපලන්ට උත්තරේ 2.0යි 1.5යි. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 3 බෙදීම 2යි මේකට 1යි. හරි. එතකොට මෙතන දැන් අපි වෙලා තියෙන්නේ භාග උත්තරයක් තියෙනවා. භාග උත්තරයක් කියන්න බෑ අනුභවික සූත්‍රයක. එහෙනම්
අපි මේක පූර්ණ සංඛ්‍යාවට පත් කරනවා. පූර්ණ සංඛ්‍යාවට පත් කරනවා. පූර්ණ සංඛ්‍යාව බවට පත් කරන්නේ කොහොමද? මේක භාගයක් නේ. මේක දෙකකින් වැඩි කරනවා. මේක දෙකකින් වැඩි කරනවා. මේකෙන් දෙකකින් වැඩි කරනවා. තොර අනුපාතය 4ට 3ට 2යි. 4ට 3ට 2යි අනුපාතය. 4ට 3ට 2යි අනුපාතය. 4ට 3ට 2යි. එහෙනම් අපිට මේ තීරණය කරන්න පුළුවන්. ආනුභාවික සූත්‍රය කාබන් 4ට හයිඩ්‍රජන් 3ට නයිට්‍රජන් 2යි. ආනුභාවික සූත්‍රය ආනුභාවික සූත්‍රය කාබන් 4ට හයිඩ්‍රජන් 3ට නයිට්‍රජන් 2යි. මේක තමයි ආනුභාවික සූත්‍රය. අවශ්‍ය දේවල් හදාගන්න, අවශ්‍ය දේවල් අඩුපාඩු ලියාගන්න, පැහැදිලිව ලියාගන්න, පැහැදිලිවුනේ නැත්නම් කියන්න, පාලින් කමෙන්ට් එකක් දාන්න. බෝඩ් එක පැහැදිලිවම කරවලා තියෙනවා. පැහැදිලිව පේනවද? පේනවද කියන්න, පේන්නේ නැත්නම් එකක් කියන්න. හරි. ඊළඟට දැන් අපි අනුභව සූත්‍රය හොයන්න. දැන් මේක අපි ආනුභවික සූත්‍රය තීරණය කරගත්තා. ආනුභවික සූත්‍රය C4ට H3ට N2යි. මේක තමයි මෙයාගේ ආනුභවික සූත්‍රය. මේකෙන් අනුභව සූත්‍රය ගන්න. අනුභව සූත්‍රය හොයන්න. බලන්න මෙයාගේ ගානේ දුන්න සාපේක්ෂ අනුස්කන්ධයේ ආසන්න වශයෙන් 170. ඒ කියන්නේ 170ක් පමණ වේ කියලා දුන්නා. 170ක් පමණ වේ. එහෙනම් අපි බලනවා 170 ආසන්න වශයෙන් සමානයිලු. ආසන්න වශයෙන් සමානයිලු C4H3N2 වරක් N වලට. N කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. බලමු අපි වෙන සමාන වෙනවා කියලා 170 ආසන්න වශයෙන් සමානයි C4 කියලා කියන්නේ ඉත 12ක් 4 ධන එක් වරක් 3 14 වරක් 2 වරක් A. හරි 12ක් 4 48යි වරක් 3යි මේක 14යි 14 වරක් N. මේක ආසන්න වශයෙන් සමානයි 170ට ලු. මේ ටික එකතු කරාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් උත්තරයක්. උත්තරය ගන්න පුළුවන් 79යි n කියලා. 79යි n එක ආසන්න වශයෙන් සමානයි 170ට කියලා දෙනවා. 170ට
70ට. හරි. එතකොට මේක විදිහට පස්සේ අපිට උත්තරය ගන්න පුළුවන් ඒ සමානයි 2.1 කියලා. මේක උත්තරේ අපි මේ ආසන්න පදේ දාගෙන ආවා ආසන්න වශයෙන් 2.1 එහෙනම් අපි n වලට උත්තරය ගන්න කියලා 2යි කියලා. n වලට 2යි. එහෙනම් ඊට පස්සේ බලමු මෙයාගේ අනුක සූත්‍රය හොයන්න. අනුක සූත්‍රය කියන්නේ ආනුභවික සූත්‍රය වැඩි කිරීම n. එතකොට මෙයාගේ ආනුභවික සූත්‍රය කියලා කියන්නේ C4H3N2 වරක් 2. එතකොට අනුභව සූත්‍රය ගන්නකොට මෙහෙම C8H6N4 වෙනවා. මේක තමයි අවසාන උත්තරේ නැති මාර්ග උත්තරය ගන්න පුළුවන්. අතන ළමයි 28 කියලා එන්න ඕන 28. හරි අපි ඊළඟ ප්‍රශ්නේ මෙහෙම ලියා ගන්න. C නැමැති කාබනික සංයෝගයක කාබන් 48.18 හයිඩ්‍රජන් 8.32 ඔක්සිජන් 22.36 හා නයිට්‍රජන් පමණක් පවතී. පළවෙනි කොටස ආනුභාවික සූත්‍රය. හරි. අදට බලන්න. ළඟ උත්තරේ ගන්න තනියම.
අනුභවික සූත්‍රය හොයන්න යන කලින් පළවෙනි පියවර තමයි නයිට්‍රජන් ප්‍රතිශතය හොයාගන්න එක. C කියන කාබනීය සංයෝගයේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් පමණයි. කාබන් ප්‍රතිශතය දන්නවා, හයිඩ්‍රජන් දන්නවා, ඔක්සිජන් දන්නවා, නයිට්‍රජන් දන්නේ නැහැ. පළවෙනි පියවර නයිට්‍රජන් ප්‍රතිශතය. නයිට්‍රජන් ප්‍රතිශතය හොයන්නේ කොහොමද? මේ මුළු ඔක්කොගේම එකතුව තමයි 100ට 100. එහෙනම් 100න් අඩු කරනවා 48.12 ධන 8.32 ධන 22.36. මේක සුළු කරාට පස්සේ ඔයගොල්ලන්ට ලැබෙන උත්තරය මෙහෙම 21.2 කියලා. 21.2 කියලා. හරි. ඊට පස්සේ යන සුළු කිරීමට මේකත් අපි ලියා ගන්නවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. පළවෙනි ස්ටෙප් එක තමයි ස්කන්ධ අනුපාත. ස්කන්ධ අනුපාත ගත්තොත් 48.12 හයිඩ්‍රජන්ගේ 8.32 ඔක්සිජන්ගේ 22.36 නයිට්‍රජන්ගේ 21.2 බිඳුවයි. ඊට පස්සේ ඊළඟ පියවර මවුල අනුපාත. මවුල අනුපාතය ගන්නේ 48.12 බෙදීම 12යි 8.32 බෙදීම 1යි 22.36 බෙදීම 16යි 21.2 බිඳුව බෙදීම 14යි. මේක සුළු කරලා පස්සේ ඔයගොල්ලෝ මේ උත්තර දෙක ගන්න පුළුවන්. 4.01යි 8.32යි 1.34යි සහ 8.5යි 1යි කියලා. 8.5යි 1යි. ඊළඟ පියවර තමයි සරල කිරීම. සරල කරන්න නම් අපි මෙතන තියෙන සංඛ්‍යාවලින් අඩුම එකෙන් බෙදන්න ඕනේ. අඩුම එකෙන් බෙදන්න. මම මේක බෙදනවා 1.34. මේකත් 1.3 කරගෙන සරල කරන්න. හරි. එතකොට මේක ලැබෙනවා ඊටම 3.0 බිඳුවයි 6.2යි 1යි මෙතන ලැබෙනවා 1.2 කියලා. මෙන්න මෙතන පොඩි ආසන්න කිරීමක් කරනවා අපි මෙතන. පොඩි ආසන්න කිරීමක්. මේ 6.2 කියන එක අපි ගන්නවා ආසන්න වශයෙන් 6 කියලා. 1.2 කියන එක ගන්නවා අපි ආසන්න වශයෙන් 1.0 කියලා. මෙතන තොර 3ට 6ට 1ට 1යි. මේ වගේ ආසන්න උත්තර කියන්නේ 6.2 කියන්නේ 6ට ගොඩක් ආසන්නයි. එහෙනම් අපි මේක 6ට ආසන්න කරනවා. 1.2 කියලා කියන්නේ 1ට කිට්ටුයි. වටේ මේක 1ට කිට්ටු කරනවා. එතකොට මේක අපිට ආනුභාවික සූත්‍රය තීරණය කරන්න පුළුවන්. ආනුභාවික සූත්‍රය C3H6ON. මේක තමයි මෙයාගේ ආනුභාවික සූත්‍රය. තමයි අද මම ඉගෙනුවා වේගය වැඩිද? එහෙම නැත්නම් මේක තේරුම් නැත්ද? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඔයගොල්ලෝ බලපල්ලා කමෙන්ට් එකක් දාන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්. වේගය වැඩි නම් කියන්න. සාමාන්‍යයෙන් ඔන්ලයින් පන්ති කියන එක අපිට ගොඩක් පුරුදු දේවල් නෙවෙයි. හරි. ළමයි ඉස්සරහා පන්ති කරනවා වගේ නෙමෙයි අපිට
රෙස්පොන්ස් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් විදිහට අපිට කියන්න. මේක වෙඩි නම් පැහැදිලිව පේන්නේ නැත්තම් සහ ඇහෙන්නේව නැත්තම් කියන්න පැහැදිලිවම. හරි. අපි යමු ඊළඟ කොටසට. අපි ඊළඟ කොටසට. හරි. අපි ඊළඟ කොටසට. ඊළඟ කරා මාර්ගය. මම හිතුවා මේ හැමෝටම තේරුණා කියලා. තේරුණ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්. තව එක කණක් වුණාම අවසානයට හදන්න තේරුණ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න. නැත්නම් අපි යමු ඊළඟ කොටසට. කොටසට. රසායනික ගණනයේ පාඩමේ මූල කොටස වැඩ කරන්න අපි තව එක දවසකින් වගේ වැඩ කරන්න පුළුවන්. තව එක දවසකින් ඊට පස්සේ සාන්ද්‍රණය කොටස. සාන්ද්‍රණය කොටස ලොකු කාලයක් යන්නේ නැහැ. රසායනික ගණනයේ පාඩම සම්පූර්ණයෙන්ම ඔන්ලයින්. සම්පූර්ණයෙන්ම පාඩම රසායනික ගණනයේ පාඩම කරනවා. මේ විදිහට. හරි. ඊළඟට අපි වර්ගය 5 මවුල භාගය. वर्गे 5 මේ අපි පස්වෙනි වර්ගය කතා කරන්නේ වර්ගය 5 මවුල භාග මවුල භාගය කියන එක ඔයගොල්ලෝ දන්නවා. හරි මෙහෙම ලියන්න පුළුවන් අපිට. යම් සංඝටකයක මවුල භාගය මවුල භාගය ලියන්න පුළුවන්. හරි. අදාළ සංඝටකයේ මවුල ගණන බෙදීම මුළු මවුල ගණන. මම හිතනවා මේක තේරුම් නැහැ කියලා. හරි. ආගමක පැහැදිලිව. මෙහෙම වාදනයක් තියෙනවා. මේ වාදනයේ ඉන්නවා A කියන වායුව සහ B කියන වායුව. A කියන වායුවෙන් ඉන්නවා මවුල Na ප්‍රමාණයක්. B කියන වායුවෙන් ඉන්නවා මවුල Nb ප්‍රමාණයක්. අපිට කියනවා A වල මවුල භාගය ලියන්න කියලා. මොකක්ද ලියන්නේ? කියන්නේ A වල මවුල භාගය. අපිට සංකේත කරනවා මවුල භාගය කියන එක. එතන කියන්න බැරි වුණා මවුල භාගය කියන එක x වලින් සංකේත කරනවා. එතකොට xa කියන්නේ මොකද්ද? A වල මවුල භාගය. xa කියන එක සමානයි. හරි. මුළු මවුල ගන්න කියලා කියන්නේ Na ධන Nb ඉර උඩ ලියන්නේ අදාළ සංඝටකයේ මවුල ගන්න. අදාළ සංඝටකයේ මවුල කියන්නේ A වල මවුල ගන්න කියලා කියන්නේ Na. මේක තමයි A වල මවුල භාගය. හරි. ඊළඟට B වල මවුල භාගය. ඒ කියන්නේ XB හොයන්න කිව්වොත් මෙහෙමයි. එතකොට ඉර යට ලියන්නේ මුළු මවුල ගන්න කියන්නේ Na ධන Nb.
ඉර උඩ ලියන අදාළ සංඝටකයේ මවුල ගාන කියන්නේ p. මේ තමයි b වල මවුල භාගය. b වල මවුල භාගය. හරි. පැහැදිලිද? අවශ්‍ය කට්ටිය නෝට් එකක් දාගන්න. නෝට් එකක් දාගන්න. ඊළඟ එක පද්ධතියක මවුල භාගවල එකතුව එකට සමාන බව පෙන්වීම. එකට සමාන බව පෙන්වීම. හරි. කලින් වගේම හිතන්නකෝ. තමයි හිතන්න. කලින් වගේම AB ඉන්න පද්ධතියක් තියෙනවා. මෙයාගේ මවුල NA, මෙයාගේ මවුල NB. එහෙනම් ඒ වල මවුල භාගය අපි ලියනවා XA කියලා. ඉර යට NA ධන NB, ඉර උඩ NA. මවුල භාගයේ B වල NA ධන NB, ඉර යට ඉර උඩ NB. අපි දැන් මවුල භාග වල එකතු කරනවා. කියන්නේ මේක එක කියලා දා ගන්නවා, මේක දෙක කියලා දා ගන්නවා. 1 ධන 2 මවුල භාග වල එකතුව. 1 ධන 2. වම් පැත්ත වෙනම එකතු කරනවා, දකුණු පැත්ත වෙනම එකතු කරනවා. වම් පැත්ත එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා XA ධන XB කියලා. දකුණු පැත්ත එකතු කරාට පස්සේ මෙහෙම NA බෙදීම NA ධන NB. මේ කියන්නේ ඒ වල මවුල භාගය. NB බෙදීම NA ධන NB කියලා කියන්නේ P වල මවුල භාගය. හරි. එතකොට XA ධන XB මම තාම සුළු කරන්න යන්නේ නැහැ. ඕන කෙනෙක්ට තේරෙනවා එකතු කරාට පස්සේ මම ස්ටෙප් එකක් ඕනම ලියන්නම්. NA ධන NB එකතු කරාට පස්සේ මෙතනත් ආයේ NA ධන NB. එහෙනම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මොකද? XA ධන XB කියන එක සමානයි මොකටද? ඒකට ඕනෑම පද්ධතියක වැදගත් පොයින්ට් එකක්. හරි. හොඳ මතක තියාගන්න. ඕනෑම පද්ධතියක මවුල භාගවල එකතුව එකට සමානයි. ඕනෑම පද්ධතියක මවුල භාගවල එකතුව එකට සමානයි. ඊළඟට අපි කතා කරමු ගැටලු. ගැටලු අංක 1 ලියාගන්න මෙහෙම. ගැටලු අංක 1 සියුම් ලෙස කුඩු කරන ලද මැග්නීසියම් ලෝහය 2.4 ග්‍රෑම් හා
මැග්නීසියම් ලෝහය 2.4 ග්‍රෑම් හා ක්‍රෝමියම් ලෝහය 10.4 ග්‍රෑම්. ක්‍රෝමියම් ලෝහය 10.4 ග්‍රෑම් ඒකාකාර ලෙස මිශ්‍ර කර පවතී. ඒකාකාර ලෙස මිශ්‍ර කර පවතී. ඒකාකාර ලෙස මිශ්‍ර කර පවතී. මිශ්‍රණයේ එක් සංඝටකයේ මෞල භාග ගණනය කරන්න. මිශ්‍රණයේ එක් සංඝටකයේ මෞල භාග ගණනය කරන්න. මේ ගණනට දත්තයක් විදිහට ඔයගොල්ලෝ ඕන වෙනවා මැග්නීසියම් වල මෞලික ස්කන්ධය 24යි, ක්‍රෝමියම් වල මෞලික ස්කන්ධය 54යි. ක්‍රෝමියම් වල මෞලික ස්කන්ධය 54යි. මැග්නීසියම් ක්‍රෝමියම් සම්පූර්ණ පද්ධතියක් තියෙන්නේ. හරි. පළවෙනි පියවර තමයි මිශ්‍රණයේ මැග්නීසියම් මෞල ගණන හොයාගන්න එක. මොකද මෞල භාගය හොයන්න නම් අපිට මෞල ගණන දැනගෙන ඉන්න ඕනේ. මෞල භාගය දැනගෙන ඉන්න නිසා අපේ පළවෙනි පියවර තමයි මේකේ මෞල ගණන හොයාගන්න එක. මෞල ගණන එතකොට අපි මෙහෙම ලියනවා N මැග්නීසියම් කියන එක අදහස මැග්නීසියම් වල මෞල ගණන සමානයි 2.4 ග්‍රෑම් බෙදීම 24යි ග්‍රෑම් මෞලයට. මේක උත්තරය අපිට ගන්න පුළුවන් 0.1 මෞල කියලා. N ක්‍රෝමියම්. හරි. ක්‍රෝමියම් මූල ගණන 10.4 ග්‍රෑම් බෙදීම 54යි ග්‍රෑම් මෞලයට. එතකොට මේකේ උත්තරය අපිට ලැබෙනවා 0.2 මෞල කියලා. 0.2 මෞල. එහෙනම් මැග්නීසියම් වල මෞල භාගය මෙහෙම අපි ලියනවා X මැග්නීසියම්. X මැග්නීසියම් කියලා කියනකොට මැග්නීසියම් වල මෞල භාගය. මුළු මෞල ගාන කියලා කියන්නේ මේ දෙක එකතුව ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් 0.3 මෞල. 0.3 මෞල. මැග්නීසියම් වල මූල ගාන 0.1 මෞල. මෞල කැපිලා යනවා 3න් 1යි. 3න් 1 හෝ 0.3යි. මෞල භාගය මේ දෙවිදියටම හරි. ඊළඟ එක X ක්‍රෝමියම් මුළු මෞල ගාන 0.3යි. ඉතින් ක්‍රෝමියම් ඉන්නේ 0.2ක්. 3 බෙදීම 2 හෝ 2 බෙදීම 3 හෝ 0.6යි 7. මේක හරි.
හරි ඊළඟ ගාන ලියා ගන්න මෙහෙම. ඊළඟ ගාන මෙහෙම ලියා ගන්න ඊළඟ ගාන. ජලීය ද්‍රාවණයක ජලීය ද්‍රාවණයක මෙතනෝල් නම කිව්වට පස්සේ ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කියලා. මෙතන් ඕල් නමෙන් හිතා ගන්න මෙහෙම බලන්න. මෙත් කියන්නේ කාබන් පරමාණු එකයි. N කියන්නේ මොකද්ද? L කියන කාණ්ඩයක්. L කියන. ඕල් කියන්නේ මොකද්ද? ඇල්කොහොලයක්. එහෙනම් මේක මොකද්ද? කාබන් එකක් තියෙන ඇල්කොහොලයක්. කාබන් එකක් තියෙන ඇල්කොහොලයක් සූත්‍රය ගත්තොත් CH3OH මේ තමයි මෙතනෝල්. හරි. අමතර කාරණයක් කිව්වේ. ඕගනික් ලේසි පාඩමක් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. මෙතනෝල්. CH3OH. ජලය පමණක් පවතී. ස්කන්ධය අනුව මෙතනෝල් 32කි. ස්කන්ධය අනුව මෙතනෝල් 32කි. මෙම මිශ්‍රණය තුළ මෙතනෝල්හි මවුල භාගය ගණනය කරන්න. හරි. ටිකක් හොඳ ගණනක්. ටිකක් අලුත් විදිහකට හිතන්න පුළුවන් ගණනක්. හරි. හදන්න ගන්න. මේ ගාන මොකද කියන්නේ? ජලීය ද්‍රාවණයක්. ජලීය ද්‍රාවණයක අපි ගත්තොත් ග්‍රෑම් 100ක්. මේකේ ඉන්නේ මෙතනෝල් සහ ජලය. ඒක ගානේ කියලා තියෙනවනේ නේද? මෙතනෝල් සහ ජලය කියලා. ගානේ කියලා තියෙනවා. ජලීය ද්‍රාවණයක්. ඒතර මේකේ තියෙන මෙතනෝල් සහ ජලය. ජලය මිශ්‍රණයෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් මේකේ මෙතනෝල් ඉන්නවා ග්‍රෑම් 32ක්. මොකද මෙයාගේ ප්‍රතිශතය ස්කන්ධය අනුව ප්‍රතිශතය 32යිනේ. ඒ නිසා ග්‍රෑම් 100ක් ගත්තොත් මේ ග්‍රෑම් 100 ඇතුලේ මෙතනෝල් ඉන්නවා ග්‍රෑම් 32ක්. එහෙනම් ජලය අපිට ගන්න පුළුවන්. ජලය කොච්චරක් ඉන්නවද? හරි. 68යි ග්‍රෑම්. ජලය 68යි ග්‍රෑම්. දැන් තමයි ගන්න හදන්න ඕන විදිය. අපි බලමු එහෙනම් මේ ජලය ග්‍රෑම් 100ක් ඇතුලේ කොච්චර මවුල ගණනක් ඉන්නවද? මෙතනෝල් NCH3OH. N ගාන හොයන්න කලින් මුලින්ම M වගේ වාගන්න ඕනේ. මෞලික ස්කන්ධය. අපි ලියනවා MCH3OH. MCH3OH ඕල් දැන් හොයන්න දන්නවා. හරි. ඔයගොල්ලෝ ඒකට පස්සේ මෞලික ස්කන්ධය ලැබෙනවා මේකේ. ඔය බලන්න 32යි ග්‍රෑම් මවුලට කියලා. එතකොට MH2O ඔයගොල්ලෝ දන්න එකක් 18යි ග්‍රෑම් මවුලට. 18යි ග්‍රෑම් මවුලට. එහෙනම් දැන් ජලය ග්‍රෑම් 100ක් ඇතුළේ ඉන්න මෙතනෝල් මවුල ගන්න හොයාගන්න ඕන. මෙතනෝල් ස්කන්ධය 32යි ග්‍රෑම් බෙදීම 32යි ග්‍රෑම් මවුලට උත්තරය ලැබෙනවා 1යි මවුල කියලා. 1යි මවුල. ඊළඟට අපි හමු ජලය කොච්චර මවුල ඉන්නවද කියලා. ජලය කොච්චර මවුල ඉන්නවද?
චල ස්කන්ධය 68යි ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මවුලයට. එතකොට මේක උත්තරේ ලැබෙනවා ඔයගොල්ලන්ට. මේක උත්තරේ ගන්න පුළුවන්. මෙහෙම 3.77යි මවුල කියලා. දැන් මේ සිම්පල් එක ගන්න ගන්න. නේද? මෙතනවල මවුල ගන්න ගන්න. චලයේ මවුල ගන්න දන්නවා. හරි. එහෙනම් ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙතනවල වල මවුල භාගය කියන්නේ XCH3OH. මුළු මවුල ගාන කියලා කියන්නේ මේ දෙකේ එකතුව. කියන්නේ 4.77යි. මෙතනින් මෙතනවල ඉන්නවා එකක්. මේක තමයි මගේ මවුල භාගය. අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මේක සුළු කරලා දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. හරි. ඊළඟට අපි යන්නේ පොඩි වෙනස් දෙයක්. මීට මම හිතන්නේ දවස් දෙකකට වගේ කලින් මම ගෲප් එකේ දැම්මා. අපේ Facebook ගෲප් එකේ ගණන් වගයක් රසායනික ගණනයේ ගැටලු කියලා. හරි. රසායනික ගණනයේ ගැටලු කියලා. එතන තියෙන ගැටලු වලින් සාමාන්‍ය හොඳ ගණන් ටිකක් ගණන් 4ක් වගේ මට විතර තිබ්බා. ඒ ගණන් ටික තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ගණන් ටික සාකච්ඡා කරන්න යන්න. හදපු කට්ටිය ඉන්නවා නම් ඒක බලා ගන්න. නැත්තම් ගණන් ටික හොයාගෙන බලන්න. කට්ටිය විනාඩියක් දෙන්න ගණන් හොයාගන්න. ඒ ගානේ තිබ්බේ ඒ ගානේ පළවෙනි ගානේ තිබ්බේ මෙහෙමයි මම කෙටියෙන් කියන්නම් ගාන මෙහෙමයි මේ ගානේ පළවෙනි ගානේ දුන්නේ කැල්සියම් කාබනේට් නියදියක් කැල්සියම් කාබනේට් වලින් 10.0 ග්‍රෑම් ගන්නවලු ගාන අහගන්න ඕනේ දැන් උදේ ගාන අහගන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපිට ගානේ හැදුවේ නැතත් try කරේ නැතත් ඔයගොල්ලෝ දැන් මේ ගාන බලලා තේරුම් ගන්න පුළුවන් මොකද මේ වෙන්නේ කියලා 10 ග්‍රෑම් සම්පූර්ණයෙන් වියෝජනය වීමට රත් කරන ලදී. කැල්සියම් කාබනේට් එක සම්පූර්ණයෙන් වියෝජනය වීමට රත් කරන ලදී. එවිට ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය ගණනය කරන්න. අපිට මේක අමතර දත්ත විදිහට දීලා තියෙනවා කැල්සියම් සමානයි 40යි කාබන් සමානයි 12යි ඔක්සිජන් සමානයි 16 කියලා. මොකක්ද මේ ගාන කියන්නේ? කැල්සියම් කාබනේට් වලින් 10 ග්‍රෑම් අරගෙන සම්පූර්ණයෙන් වියෝජනය වෙන්න රත් කරනවලු ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය හන්නේ. බලන්න මේක CaCO3 කැල්සියම් කාබනේට්
සම්පූර්ණයෙන් රත් කරාට පස්සේ යාපත් වෙනවා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් බවට. කාබන් ඩයොක්සයිඩ් බවට. එතකොට මේකේ මවුල අනුපාතය 1:1. සම්පූර්ණයෙන් වියෝජනය කළා නේ. සම්පූර්ණයෙන් වියෝජනය කළානේ. එහෙනම් මේ ග්‍රෑම් 10 තමයි සම්පූර්ණයෙන් වියෝජනය කරලා තියෙන්නේ. අපි එහෙනම් වියෝජනය වෙච්ච කැල්සියම් කාබනේට් මවුල ගන්න හොයාගමු. හරි. පළවෙනි පියවර වියෝජනය වූ කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය. වියෝජනය වූ කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය. හරි. කැල්සියම් කාබනේට් වලින් ආදින 10 ග්‍රෑම්. ඔබට මේකේ මෞලික ස්කන්ධය ගණනය කරලා ගන්න පුළුවන්. කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය CI ග්‍රෑම් මවුලට කියලා ලැබෙනවා. CI ග්‍රෑම් මවුලට. එතකොට මේක බෙදීම CI ග්‍රෑම් මවුලට. උත්තරේ 0.1 මවුල. 0.1 මවුල. එතකොට මෙයාගෙන් වියෝජනය වෙන්නේ 0.1ක් නම් මෙයාගෙන් හැදෙන්නේ 0.1යි. මෙයාගෙන් හැදෙන්නේ 0.1යි. හරි. එම් බලමු. කැල්සියම් කාබනේට් වලින් වියෝජනය වෙන්නේ 0.1 මවුල. එහෙනම් මෙයාගෙන් හැදෙන්නේ 0.1 මවුල. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ 0.1 මවුල. මේක තමයි ස්ටොයිකියමෙටික් අනුපාතයෙන් අපිට ගන්න පුළුවන් දේ. ඊළඟ පියවර එම නිසා සෑදෙන N කැල්සියම් ඔක්සයිඩ්. N කියන්නේ මවුල ගන්න. ඒ කියන්නේ 0.1 මවුල. ඊළඟ පියවර එම නිසා සෑදෙන M කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය. සමීකරණය මොකද්ද? n සමානයි බෙදීම m. m හොයන්න නම් n වැඩි කිරීම මවුල ගන්න අපි දන්නවා. සෑදෙන මවුල ගන්න කියන්නේ 0.1යි. 0.1යි මවුල. කැල්සියම් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය කැල්සියම් ඔක්සයිඩ්. කියන්නේ 40 ධන 16. කීයද එතකොට? 56යි ග්‍රෑම් මවුලට කියලා ලැබෙනවා. මෙතන ලැබෙන උගුන්ට උත්තරේ 5.6 ග්‍රෑම්. මේ ගන්න මොකද කියන්නේ එතකොට? කැල්සියම් කාබනේට් 10 ග්‍රෑම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් රත් කරොත් සම්පූර්ණයෙන් වියෝජනය වුණොත් කැල්සියම් ඔක්සයිඩ් 5.6 ග්‍රෑම් ප්‍රමාණයක් හැදෙනවා. කැල්සියම් ඔක්සයිඩ් 5.6 ප්‍රමාණයක් හැදෙනවා. හරි. තේරුම් ගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. අවශ්‍ය දේවල් ඕන නම් අවශ්‍ය දේවල් අන්තිමට කියා දෙන්න. හරි. වෙලා මදි වගේ කියන්න. අපි යමු ඊළඟ ගානට. ඒක තියෙන ඊළඟ ගාන. ඊළඟ ගාන පොඩ්ඩක් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ සංකීර්ණ ගාන. උත්තරේ ගත්තා නම් හොඳයි. බලමු. මෙහෙම. ගාන කියන්නේ මෙහෙම. එක්තරා හුණුගල් වර්ගයක 90ක් කැල්සියම් කාබනේට් අඩංගු වෙනවා. මේ හුණුගලක 90ක් ඉන්නේ කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ මේ හුණුගලෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් මේ ග්‍රෑම් 100න් ග්‍රෑම් 90ක් ඉන්නේ කවුද? කැල්සියම් කාබනේට්. මෙතන ඉන්නේ හුණුගල. හුණුගලෙන් ග්‍රෑම් 100ක් ගත්තොත් එකෙන් 90ක් ඉන්නේ කැල්සියම් කාබනේට්.
එක්තරා හුණුගල් වර්ගයක 90ක් කැල්සියම් කාබනේට් අඩංගු වේ නම් කාබන් ඩයොක්සයිඩ් 22 ග්‍රෑම් ලබා ගැනීමට කාබන් ඩයොක්සයිඩ් කොච්චරද ලබා ගන්න අපිට 22 ග්‍රෑම් 22 ග්‍රෑම් ප්‍රමාණයක් ලබා ගැනීමට හරි දැවිය යුතු හුණුගල් ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් 22 ග්‍රෑම් ලබා ගන්න දහනය කරන්න ඕන හුණුගල් ස්කන්ධය තමයි අපේ ආන්නේ දහනය කරන්න ඕන හුණුගල් ස්කන්ධය කැල්සියම් කාබනේට් නෙවෙයි හුණුගල් හරි ගොඩක් ළමයිට ගාන හදන්න පුළුවන් කැල්සියම් මේක හොයලා මේකෙන් හොයන්න පුළුවන් කැල්සියම් කාබනේට් ස්කන්ධය කැල්සියම් කාබනේට් ස්කන්ධය නෙවෙයි මේ ගානේ අහන්නේ හුණුගල් වල ස්කන්ධය හරි බලමු හරි අවශ්‍ය බලමු N කාබන් ඩයොක්සයිඩ් කොච්චර කාබන් ඩයොක්සයිඩ් මෝල් ප්‍රමාණයක් වුණාද 22 ග්‍රෑම් බෙදීම කාබන් ඩයොක්සයිඩ් වල මৌলিক ස්කන්ධය සාමාන්‍යයෙන් ගණන් හදලා පුරුද්දට සාමාන්‍ය මේ වගේ මৌলিক ස්කන්ධයන් මතක තියාගන්න එක වටිනවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ ගණන් සාමාන්‍ය 100ක් 150ක් ඒ ප්‍රමාණයක් හදද්දී රසායනිකකරණයේ පාඩමේ ඔයගොල්ලෝ මේවා හොඳට මතක තියාගන්න පුළුවන්. අත්ලෙසතරයි ග්‍රෑම් මවුලට. එතකොට මේක උත්තරය ලැබෙනවා 0.5යි මවුල. කාබන් ඩයොක්සයිඩ් කොච්චරක්ද 0.5ක් ගන්න ඕන. වියෝජන සමීකරණය කැල්සියම් කාබනේට් රත් කරාට පස්සේ අපිට ගන්න පුළුවන් කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:1. මේ 0.5යි මවුල ගන්න නම් එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මෙතන අවශ්‍ය 0.5යි මවුල. 0.5යි මවුල. හරි. දැන් අපි හොයාගමු කැල්සියම් කාබනේට් කොච්චර ස්කන්ධයක් කොහොමද කියලා. කැල්සියම් කාබනේට් ස්කන්ධය. හරි. ගන්නවා M calcium carbonate M calcium carbonate 0.5 මවුල වැඩි කිරීම CI ග්‍රෑම් මවුලට උත්තරය ලැබෙන අපිට 50යි ග්‍රෑම් කියලා. කැල්සියම් කාබනේට් කොච්චරක් ඕනද 50යි ග්‍රෑම්. කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල් ස්කන්ධයද නැහැ. ඒක වැරදි. හුණුගල් වලින් ග්‍රෑම් 100ක් ගත්තොත් තමයි ඒකේ අණුවක් තියෙන්නේ කැල්සියම් කාබනේට්. දැන් අපිට ඕන කැල්සියම් කාබනේට් 50 ග්‍රෑම් ගන්න ඕනේ. කැල්සියම් කාබනේට් 50 ග්‍රෑම් තියෙන හුණුගල් ටික තමයි ගන්න ඕනේ. හොඳට පැහැදිලිව අහගන්න මේ පොයින්ට් එක. හරිද? මේ තියෙන හුණුගල් 100 ග්‍රෑම් වලින් කැල්සියම් කාබනේට් 90 ග්‍රෑම්. හරිද? මේක අපිට ඕනේ කැල්සියම් කාබනේට් 50 ග්‍රෑම්. කැල්සියම් කාබනේට් 50 ග්‍රෑම්. එහෙනම් ඒක ගන්න පුළුවන් හුණුගල් ස්කන්ධය අපි ගන්නවා x කියලා. මේකට ඔයගොල්ලෝ පුළුවන් හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය දාන්න. එහෙනම් හරස් ගුණිතය දැම්මට පස්සේ ඔයගොල්ලෝ ගන්න පුළුවන් x සමානයි 100 වැඩි කිරීම 50 බෙදීම 90 කියලා උත්තරේ සුළු කරලා ගන්න. උත්තරේ සුළු කරලා ගන්න. පැහැදිලිද මේ ගාන? හරි. ටිකක් හොඳ ගානක්. පැහැදිලිද? පොඩි තැන ඉඳන් අඩුපාඩු හදා ගන්න. මොකද විභාගේ මේ අවුරුද්දේ පේපර් එකට වඩා අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ පේපර් එක සංකීර්ණයි. පේපර් එකේ එන්නේ නැ රසායනික ගණනීය කොටස් වල දින ගණන් ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා. ඒ නිසා මේ ගණනීය කොටස හොඳට පුරුදු කරගන්න.
මේ ගන්න සාකච්ඡාවෙන් අපේ අද දවසේ ලයිව් වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන්නේ එන සතියේ අඟහරුවාදා මේ වෙලාවටම මම හිතනවා මේ වෙලාව ගොඩක් කටට පහසු ඇති කියලා. හරි. data connection වලත් අවුල ගොඩක් අඩුයි. ඒ නිසා ඊළඟ සතියේ ක්ලාස් එක තියෙන්නේ ඊළඟ සතියේ ක්ලාස් එක අඟහරුවාදා 11ට තමයි ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන්නේ. අපි මේ කාණේ මේ ලයිව් සීසන් එක මේ කොටස අවසන් කරනවා. අපිට තව එක දවසකින් මේ රසායනික ගණනේ මේ කොටසේ ටික ඉවර කරන්න පුළුවන්. ඊළඟ දවසේ අපි ඒ කියන්නේ ඊළඟ සතියේ සිකුරාදා අපේ වෙද්දී අපි සාන්ද්‍රණී කොටස පටන් ගන්නවා. සාන්ද්‍රණී කොටස එකටත් ලොකු කාලයක් යන්නේ නැහැ. දවස් දෙක තුනකින් පන්ති දවස් දෙක තුනකින් අවසන් කරන්න පුළුවන්. හරි.